समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स अक्कोधेन जिनेको धं असाधुं साधुना जिने जिने कदरियं दानेन सच्चेन अलिकवादिनं श्रद्धावंत कारुणिक පින්වතුනි අද දවසේ මෙම ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වාර්ෂිකව සිද්ධ කරන කඩන පින්කම නිමිති කරගෙන වස් සමාදන් වෙච්ච හාමුදුරන් වහන්සේලාගේ මූලිකත්වයේ ඇතුව මේ මාස 3ක් පුරා ඔය ඇත්තන්ට පින්කම් සිද්ධ කරන්නට අවස්ථාව සැලසීලා තිබෙනවා. මේ විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ශාස්ත්‍රපති රාජකීය පඬිත් අපේ කමුරාවල ශ්‍රී රේවත නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ දැන් මම හිතන්නේ අපි ආවට පස්සේ දින ගණනාවක් මේ කාල සීමාව තුල ඇත්තන්ට මේ වස් කාල සීමාව තුල පින්කම් කරන්න ඒ වගේම පින් දහම් වල යෙදෙන්න ඒ වගේම ඇත්තන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අවශ්‍ය කරන ධර්මය ශ්‍රවණය කරන්නට මෙලොව හා පරලොව වශයෙන් ශක්තිය ඇති කර ගන්නට මඟ සලසා ගන්නට අවස්ථාව සැලසුණා. එහෙම බැලුවාම මේ කාල සීමාව තුල ඔයතුළු කොච්චර වාසනාවන්තයිද කියලා මේ කාල සීමාව තුල මේ ස්ථානෙට ආපු ඒ වගේ මේකට සම්බන්ධ වෙච්ච ඇත්තන්ට මේ ස්ථානයෙන් නික්ම ගියාට පස්සේ මේ පින්කම් වලට සහභාගී වෙලා නික්ම ගියාට පස්සේ ඒ තමන් සම්බන්ධ වෙච්ච කාරණාව දිහා නැවත බලලා සතුටු වෙන්නට පුළුවන් වුණා නම් කොච්චර ඔයගොල්ලන්ගේ ජීවිතේ පැත්තෙන් වාසනාවන්තද කියලා කල්පනා වෙනවා, හිතන්න පුළුවන් කමක් තිබෙනවා. මොකද මේ කාල සීමාව පුරාම පින්දහම් වල යෙදෙනවා වගේම විශේෂයෙන් මේ කාල සීමාව තුළ අහපු ධර්ම කාරණා මේ වස් කාලය අවසන් වුණාට පස්සේ එතන ඉඳන් ඊළඟ වස් කාලය ආරම්භ වෙන තාක් ආයේ මේ වගේ ධර්ම දේශනාවන් ආරම්භ වෙන තාක් ඒ අහපු ධර්ම කාරණා මතක තියාගෙන ඕගොල්ලන්ගේ ජීවිත ශක්තිමත් කරගන්නට ආලෝකමත් කරන්නට ඒ වගේම බුදුහාමුදුර අපිට උගන්වපු වැරදි වලින් මිදිලා යහපත් ජීවිතය ගත කරන්නට ඒ කියපු කාරණා උපයෝගී වුණා නම් ඔගොල්ලෝ ගත කරපු ඒ කාලයත් අපේ හාමුදුරු මේ විහාරස්ථානයේ තුල වස්වසමින් අපේ නායක හාමුදුරන්ගේ මූලිකත්වයෙන් මේ කරන මේ පින්කම් මාලාවට දක්වපු උපදේශකත්වයේ ඒ වගේම අනුශාසකත්වයේ සම්බන්ධතාවයේ වටිනාකම කොච්චරද කියලා හිතලා සතුටු වෙන්නට පුළුවන්. මේ වස් කාලය කියලා කියන්නේ මම හිතන්නේ අපේ කලින් ධර්මදේශනා කරපු හාමුදුරු කාරණා ගණනාවකදී සඳහන් කළා මමත් අහගෙන හිටියේ ධර්මදේශනා දෙපැත්තටම පින්කම් කරන කාල හැටියට සඳහන් කළා. එතකොට එහෙම නැත්නම් දෙපැත්තෙන්ම පින් සිද්ධ කරගන්නවා. පැවිදි පක්ෂයත් ගිහි පක්ෂයත්. ඒ පින් සිද්ධ වෙන්නේ අපි මේ කාල සීමාව තුළ බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම කාරණාව ඇත්තන්ට කියනවා. ඔයත් ඒක ශ්‍රවණය කරනවා. ඒ ඔයත්න්ට කියා දීම තුලින් අපිට පින් සිද්ධ වෙනවා. ඕගොල්ලෝ ශ්‍රවණය කළා ඒවා අනුව කටයුතු කිරීම තුලින් ඔයත්න්ට පින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා එහෙම බැලුවාන් පස්සේ දෙපැත්තටම පින් සිද්ධ වෙන ඒ වගේම අපේ ජීවිතේ මෙලොව හා පරලොව වශයෙන් දෙපැත්තටම වැඩදායක වන කාල සීමාවක තමයි මේ ගත කරගෙන යන්නේ.
මට අද හිතුණා ඉතින් මේ කාල සීමාව තුළ ධර්මදේශනා ගණනාවක් සිද්ධ කරපු නිසා දැන් කියපු ධර්ම කාරණා මතක තියෙනවද දන්නේ නැහනේ. ඒ නිසා ඒව ගැන නැවතත් මෙනෙහි කරමින් ධර්මදේශනාවක් කරන්නට ඕනේ කියලා. මම හිතන්නේ මම ධර්මදේශනා දෙකක් විතරයි කළේ. අනිත් ධර්මදේශනා තුනක් පහුගිය කාලේ අපි හාමුදුරුවෝ සිද්ධ කළා. ඒ සිද්ධ කරපු ධර්ම කාරණා මතකයේ තිබුණොත් තමයි අපිට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්නේ. අඩුම ගානේ එක ධර්මදේශනාවකින් එක කාරණයක් හරි ඉගෙන ගත්තොත් මතක තියාගත්තොත් ඒක ජීවිතයට මොන පැත්තකින් හරි සම්බන්ධ කරගත්තොත් පමණයි ඒකේ වටිනාකම තියෙන්නේ. නැත්තම් අපි මේ ශ්‍රවණය කළා මේ ශරණයෙන් ඒක අමතක කරලා දානවා නම් ඒ වගේම ඒකේ ජීවිතය එහාට ගෙන යන්නට අවශ්‍ය කරන පසුබිමක් අපි ගොඩනගාගන්නේ නැත්තම් ඇත්තටම ඒකේ ප්‍රයෝජනෙ අඩුයි. ඉතින් මම හිතනවා මෙතනට එන හැමදෙනාම බොහොම භක්තියෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් තමයි එන්නේ. ඒ වගේ මේ පින්කම් වල යෙදෙන්නේ එහෙම තමයි. ඒ වගේම ඒකේ වටිනාකම වැඩි වෙනට නම් ඒ කාරණත් ඒ ආකාරයෙන්ම අපි ක්‍රියාත්මක කරගන්නට ඕනේ, මතකයේ තබා ගන්නට ඕනේ, යනුව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ අපි පොයේ වැඩසටහන් දෙකකට සම්බන්ධ වුණා. මම හිතන්නේ මෙතන ඉන්න ඇත්තෝ කවුරුත් එකට හිටියේ නෑ. එතන සම්බන්ධ වෙලා හිටියේ මම හිතන්නේ දෙන්නෙක් විතරයි. ඒ දෙන්න මෙතන දැන් අද නැහැ. ඒ අවස්ථාවෙත් අපි ධර්ම කාරණා සඳහන් කරද්දි මතක් කළේ එක්කෙනෙක්ගේ වුණත් ඒ කැප වෙන කාලය හාමුදුරුවෝ ඒ වෙනුවෙන් කැප කරන කාලයේ වටිනාකම කොච්චරද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ප්‍රමාණය අනුව. ඉතින් මම හිතන්නේ මේ ඉන්න පිරිස කුඩා වුණත් සහභාගී වෙන ප්‍රමාණය දිහා බලපුවාන් පස්සේ ඒ වගේම ඒ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කරන ප්‍රමාණය දිහා බලලා වුණත් සතුටු වෙන්නට පුළුවන් වෙන්නේ ඒ ගන්න ප්‍රයෝජනය ඒ අනුව ක්‍රියාත්මක වීම අනුවයි කියන කාරණේ. ඉතින් මම හිතන්නේ මේ විහාරස්ථානයට සම්බන්ධ පිරිස කෙටි වුණාට ඔයත් ඇත්තෙන් ශ්‍රද්ධාවන්තයි, බුද්ධිමන්තයි, උනන්දුවෙන් ඒ දේ කරනවා කියන විශ්වාසය අප තුළ තියෙනවා. දැකලා තියෙනවා. ඉතින් ඒ වල යෙදෙන හැටි විශේෂයෙන් මේ යෙදලා ඉන්න හැම දෙනා තුළම ඒ හැඟීම තියෙන බව පේනවා. ඉතින් එහෙම බලද්දී අපි මේ කාල සීමාව තව කෙටි කාලයකින් වස් කාල සීමාව අවසන් වෙලා කඨින චීවර පූජාව එහෙම නැත්නම් මේ කැප වෙන කාලයේ උපරිම ප්‍රයෝජනෙ ගන්න අවස්ථාව හැටියට උදා වෙන කාලය නේද? ඒ නිසා ඒකට සමගාමීව මේ කරන පින්කම් කාලයේ තුලත් ඒකේ ආනිසංස සහ සමානම ලබන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම පැත්තෙම වටිනාකමක් තියෙන ජීවිතයට ලොකු ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් කාලයක් මේ කෙටි වුණාට මේ කාලය. ඉතින් ඒ නිසා එහෙම බලද්දී මේ මම හිතනවා ගොඩාක් ඔයත් වාසනාවන්තයි මේ කරන කැපකිරීමේ ප්‍රයෝජනය ගන්නවා නම් තවදුරටත් ඒකේ වටිනාකම වැඩි වෙන නිසා. ඉතින් ඒ නිසා මම පහුගිය දවසක ධර්මදේශනාවේදී මතක් කරපු ගාථාවක දෙවෙනි ගාථාව තමයි අද මම සඳහන් කළේ. අක්ඛෝදේන ජිනේ කෝධං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනම්. ඒක ඉස්ස අනිත් ගාථා මම කලින් ධර්මදේශනාවේදී මතක් කළා. මෙතන හිටියම හිතන්නේ ගොඩක් ඇත්තෝ ඒ දවසේ. මම ඒ ගාථාවකුත් මතක් වෙයි මම හිතන විදිහට. මම එදා කිව්වා මේ ගාථාවේ ඊළඟ ගාථාව මම ඊළඟට ධර්මදේශනාව තියෙන දවසලයි කියන්නේ කියලා. හිටියත් දන්නවා මම හිතන්නේ ධම්මික මහත්තයාම හිටියා. ඉතින් ඒ නිසා මතක තිබුණොතින් ඒ කාරණාව හා මේ කොච්චර දුරට සම්බන්ධද කියලා අපිට හිතන්නට පුළුවන්. විශේෂයෙන් අපි මතක තියාගන්නවා කියන්නේ අපේ ජීවිතේට අපි අධ්‍යාපනයක් ලැබලා ඉගෙනගෙන මතක තියාගන්නවා කියලා කියන්නේ ඒකේ ජීවිතේ අපි ප්‍රායෝගිකව කටයුතු කරනවා කියන එකයි. ඉතින් ඒ නිසා ධර්මයත් එහෙම වෙන්නට ඕනේ, ප්‍රායෝගික වෙන්නට ඕනේ. නැත්තම් අපි ශ්‍රවණය කරලා ඒක එහෙම අමතක වෙලා යනවා නම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ මං හිතන්නේ. ඔය ඇත්තන්ට ඒකේ වටිනාකම තිබෙන්නේ තව මේ පින්කමෙන් පස්සේ කාලය තුල තව දුරටත් ඒ ගැන හිතලා ක්‍රියාත්මක වෙන්නට ශක්තිය ලැබෙනකොට මේ ගත කරපු කාලයේ වටිනාකම කොච්චරද කියලා හිතා ගන්නට පුළුවන්. මම අර කලින් මේ දැන් කියපු ගාතාවට කලින් කියපු ගාතාව කියනවා මතක නම් ඔයත්තන්ට සිහිපත් කර ගන්නට පුළුවන්. සච්ඡං භනේන කුජ්ජේය දජ්ජාස් පස්මිම්හි යාචිතෝ ඒතේහි තීහිතානේහි ගච්ඡේ දේවාන සම්තිකේ. මම හිතන්නේ මේ ගාතාව පාලියෙන් කියපු ගාතාව අපි මතක් කළොත් වචනෙන් වචනේ මතක වෙයි මම හිතන විදිහට ඔයත්තන්ට මේ සච්ඡං බණේන කියලා. සච්ඡං බණේන මම හිතන්නේ මතක නම් ඇති ඔයත්තන්ට ඇත්ත කියන්න කිව්වා නේද? සච්ඡං බණේන ඇත්ත කතා කරන්නට කිව්වා.
නකුජ්ජේය කිපෙන්නට එපා කිව්වා. ගොඩක් දුරට ওই කාරණා එහෙම පහසු සරල විදිහට මම එදා ඒක ගාථා විස්තර කරේ මතක තියාගන්න පහසු නිසා. දැන් අපේ විසහාඳුරු ලොකු ගැඹුරු ධර්ම දේශනාවන් සිද්ධ කරනවා. මම මේ සරල කාරණා ධර්ම දේශනා හැටියට සඳහන් කරේ මතක තියාගන්න පහසු වෙන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පහසු වෙන්න පුළුවන්. ඒ නිසායි මම මේ ගාථාව එදා කියලා අද මේ නැවතත් මතක් කළේ. මතක තියා ගැනීම තුලින් තමයි අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්ත කියන්න කිව්වා, කිපෙන්න එපා කිව්වා. සච්ඡං වනේ න කුජ්ජේය දජ්ජාස් පස්මිම් හියාචිතෝ ඉල්ලන කෙනාට ටිකක් දෙන්න කිව්වා. එතකොට ඒ කාරණා තුන තමයි අපිට දෙවියන් ළඟට සමීප වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන දිව්‍ය ලෝක සම්පත්. එහෙම නිසා ඒවා ඒ කරා ළඟා වෙන්නට තියෙන මග හැටියට බුදුහාඳුරුවෝ පෙන්වා දාලා ධම්පදයේ තියෙන ගාතාවක්. ඉතින් අද මේ ඒකේ දෙවෙනි ගාතාව හැටියට මම සඳහන් කරනවා අක්කෝදේන ජිනේකෝධං අසාධුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලික වාදින. අක්කෝදේන ජිනේකෝධං ක්‍රෝධ කරන කෙනාව දිනන්න කිව්වා ක්‍රෝධ නොකිරීමෙන්. අක්කෝදේන ජිනේකෝධං අසාධුං සාදුනා ජිනේ. ඒ කියන්නේ අයහපත් දේ කරන දේ කෙනා. ඒ කියන්නේ අසත්පුරුෂයන්ව දිනන්න කිව්වා සත්පුරුෂ භාවයෙන්. අක්කෝදේන ජිනේකෝධං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන. දෙන්නේ නැති කෙනා, ලෝභ කෙනාව දිනන්න කියලා කිව්වා පරිත්‍යාග කිරීමෙන්. ඊළඟට සච්චේන අලිකවාදිනං බොරු කියන කෙනාව දිනන්න කිව්වා ඇත්ත කතා කිරීම. ඉතින් අතනක් තියෙනවා සච්ඡං වනේන නකුජ්ජේය. ඉතින් මේ ගාත දෙකේම සම්බන්ධතාවය ඊටම වටිනවා. ඉතින් මොකද අපිට ප්‍රායෝගික ජීවිතේ ඔය හරි ප්‍රයෝජනයක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. අපි ක්‍රියාත්මක කරන්නට ගියාම ජීවිතේ මුහුණ දෙන්නට ගියාම විශේෂයෙන් ඔයගොල්ලන්ගේ ගිහි ජීවිතය තුළ විශේෂයෙන් මේ පරිසරය තුළ උනත් බොහෝ ගැටලු ප්‍රශ්න වලට මුහුණ දීමේදී බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු මේ කාරණා ප්‍රායෝගික ජීවිතය අපිට සම්බන්ධ කරගත්තාම හරි පහසුවෙන් අපිට බොහෝ ප්‍රශ්න निराකරණය කරගන්නට පුළුවන්. මම මේ කිව්වේ ධම්පදේ ගාතේ ධම්පදේ කියන්නේ බෞද්ධයාගේ අත්පොත කියලා මම එදා සඳහන් කළා. ඉතින් ඒ නිසා ලොකු ගැඹුරු ධර්මයේ වගේම අපිට සරල ධර්මයේ තුලින් අපේ මෙලොව ජීවිතය බොහෝ සාර්ථක කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිත දිහා බලලා අපේ අපි යන ගමන් මාර්ගය තුල වෙන අඩුපාඩුකම් මගහරවා ගන්නට, ඒ වගේම ඒවා තුලින් අපේ ජීවිතයේ තියෙන සාර්ථකත්වය තව වැඩි කරගන්නට ශක්තිය තුල තියෙනවා. ඉතින් අපි ප්‍රායෝගික ජීවිතේ බලමුද? ගොඩක් දෙනෙක් දැන් අක්කෝදේන ජිනේකෝධං අපිට ගොහෝ අය හම්බෙලා තියෙන ඕන කෙනෙකුට තරහකාරයෝ හම්බෙලා තියෙනවා. අපි දන්නවා අපි සමහරට කතා වෙනකොට කියනවා තමන්ගේ යාළුවෙක් හම්බුණත් කියනවා අසවලා මයිත් එක්ක තරහෙන් ඉන්නේ. එහෙම නැත්නම් අසවලා මෙන්න මේ දෙයට මයිත් එක්ක තරහ වුණා. එතකොට අපිට ප්‍රායෝගික ජීවිතේ කොහොමද අපි ඒක ජයග්‍රහණය කරන්නේ? එයා තරහ නම් වෛර කරනවා නම් ක්‍රෝධ කරන්නේ නැතුව. නැත්තම් දැන් ඒකෙම වෛරෙන් නොසන්සිදේනේ. අපි ඒ නිසා ක්‍රෝධ කරන කෙනාට තව ක්‍රෝධ කිරීමෙන් ඒක කවදාවත් දිනා ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් බොහෝ වෙලාවට තියෙනවා මේ සමාජය තුළ අපි දැක්ක දෙයක් තමයි තරහකාරී. දැන් අපේ පන්සල් වලත් තියෙනවා. මෙහෙත් ඇති ඕන තරම්. කෙනෙක් ඇහිල්ලා ඉන්නෝ නම් එයාගේ තරහකාරයෙක් නම් එයා එතනින් යනවා. සද්ද නැතු මාරු වෙලා යනවා. එක්කෝ එයත් එක්ක කතා නොකර ඉන්නවා. එයා ඉන්නෝ නම් ඒ ස්ථානට එන්නේ නැහැ. එහෙම තියෙනවා අපේ ජීවිතේ. ඉතින් ඒ නිසා අපිට කවදාවත් ක්‍රෝධ කරපු කෙනාව දිනන්න බෑ ඒ විදිහටම එකට එක කිරීමෙන්. ඒ නිසා අපේ තියෙන සත්පුරුෂ භාවය, ගුණවත් භාවය ඉස්මතු වෙන්නේ අපි මේ පුද්ගලයාට. අපිට ක්‍රෝධ කරනවා, වෛර කරනවා කියලා දන්නවනම් අපි ක්‍රෝධ නොකර සිටීම. ඒක නිසා කිව්වේ අක්කෝදේන ජිනේකෝධං. ඒතර ක්‍රෝධ කරන කෙනාව අපි දිනන්නට ඕනේ ක්‍රෝධ නොකර හිඳීමෙන්. අපි එයාට ඒක මානසික වශයෙන් ලොකු පීඩාවක් වෙනවා අන්තිමට. මොකද හේතුව දෙන්නටම පීඩාවක් බවට පත් වෙනවා. ක්‍රෝධ කිරීම ඉවරයක් වෙන්නේ නැහැනේ. එයා එකක් කරනකොට මෙයා තව එකක් කරනවා. එහෙම නැත්නම් ඒකට විරුද්ධව මූණට නැතුණත් වක්‍රාකාරයෙන් යම් දෙයක් කරන්නට පුළුවන්. එතකොට එයා එක කොයි ආකාරයෙන් හරි දැනගන්න. එහෙම නැත්නම් සමහර විට දෙදෙනා කොමේ අතර මිත්‍රත්වයෙන් ඉන්න කෙනා කියන්න පුළුවන් ඔබට මෙන්න මෙහෙම දෙයක් අසවලා කිව්වා.
එහෙම බිඳවීම අතර තියෙනවා අපි අතර. ඒ වගේ අය ඉන්නවනේ. යාළුවන් අතරත් ඉන්නවනේ සත්පුරුෂ හොඳ යාළුවොත් ඉන්නවා, කල්යාණ මිත්‍රෙත් ඉන්නවා. ඒ වගේම අධම යාළුවොත් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම වෙන්නේ ඒ දෙන්න අතර තව තවත් ක්‍රෝධය වැඩි වෙන එකයි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් ක්‍රෝධ කරන කෙනා කියලා දන්න කෙනෙක් ඉන්නවා නම්, එයා ක්‍රෝධ කරනවා කියලා දන්නවා නම් අපි ක්‍රෝධ නොකර ඉඳීමෙන් තමයි ඒ තුල ජයග්‍රහණයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රායෝගික ජීවිතේ ඔක ඕන තරම් අපිට දකින්න තියෙනවා. අපේ ලංකාවේ ඕන තරම් ඔයනි සිද්ධීන් වලට අපි මුහුණ පාලා තියෙනවා. මෙහෙදිත් ඔයයන්ටත් හම්බ වෙලා ඇති. පොදු ස්ථානයක වෙන්නට පුළුවන්, වෙනත් හැමදෙනාම එකතු වෙන ස්ථානයක කරුණාට පස්සේ නැත්නම් ගෙදරක තියෙන උත්සවයකදී වෙන්නට පුළුවන්. එහෙම එකතු වෙන්නේ නැහැ. ඒක අපි බෞද්ධයන් හැටියට මේ ඒකයි මම කිව්වේ මේ කියන අහන කාරණා අපිට ප්‍රායෝගික ජීවිතේ නැත්තම් අපි මේ කරන දේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපි හැමදාම බණ අහනවා මේක චක්‍රයක් වගේ. එතනින් ආයෙ ඒක කරගෙන ගිහලා ආයෙ ඒ බණ අහනවා, ආයෙත් ඒකම කරනවා. ආයෙ ඒකම කරගෙන ආයෙ එහෙම යනවා. ඉතින් එහෙම බෑ. අපි එක ධර්ම දේශනාවකින් හරි මේ කාල සීමාව තුළ එක දෙයක් හරි අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මේ අපි ගත කරන කාලේ අපේ කාලයත් නිෂ්ඵල වෙනවා. ඔය ඇත්තන්ගේ කාලයත් නිෂ්ඵල වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ක්‍රෝධ කරනවා නම් ක්‍රෝධ නොකර ඉඳීම. ඒකයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඒ නිසා අක්ඛෝදේන ජිනේ කෝධං. අසාදුං සාදුනා ජිනේ. ඕන තරම් අපිට අසත්පුරුෂකම් කරන අය ඉන්නවා. නේද? අපි දන්නවා මේ අසවලා මට මේ දැන් මෙහෙත් තියෙන්නට පුළුවන් ඕන තරම්. සමහරට පෙස්සන් ගහන්නේ අපේ ලංකාවේ නේද? හොඳට ඉගෙන ගත්ත කෙනෙක් යා රස්සාවට ඉදිරිපත් කරන ටක් ගාලා ඒකට මොකක් හරි එක කෝල් එකක් දීලා කියනවා. දැන් නම් එහෙම දැන් SMS එකක් යවනවා. එහෙම නැත්නම් ටෙලිෆෝන් කරලා කියනවා ඔයගොල්ලෝ එයාට ඒ දේ කරන්න රස්සාව දෙන්න එපා. එහෙම නැත්නම් යා මේ වගේ ජාතිය කෙනෙක්. එහෙම අය ඕන තරම් අපේ සමාජය තුල ඉන්න. මෙහෙත් ඇති. මේ අපේ මේ රටේ වුණත් මේ සුද්ධ ජාතික අය තුලත් ඒ වගේ දේවල් ඇති. සාමාන්‍යයෙන් පෘථග්ජන ස්වභාවයෙනි හිතේ ඇති වෙනවා. එහෙම Tamanට නුරුස්සනා කෙනෙක් ඉන්නවා නම් එයාගේ ගමන වළක්වන්නට යම් දේවල් කරන අය ඉන්නවා. ඒක සාමාන්‍ය වෙනවා, සිද්ධ වෙනවා මිනිස්සු අතර. අපි කරන්න ඕනේ මේ ධර්මයේ හාම සීම තුලින් ඒවා අපේ ජීවිතෙන් මගහරවා ගන්නට කෘතඥ හැටි හැමදාම අපි එහෙමයි කී හිටියොත් එහෙම කවදාවත් අපිට ඒ දේ ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට යම් කෙනෙක් අසත්පුරුෂකමක් කරනවා නම් එහෙම නැත්නම් අවඩක් කරනවා නම් අපිත් ඒ පුජ්‍යලයා වෙනින් හරි උඹ මට මේ දේ කළා මම උඹට මේ දේ කරන්නම් කියන සිතුවිල්ලෙන් අපි හිටියොතින් කවදාවත් අපිට මේ පුජ්‍යලයා ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. අපේ දියුණුවට අපි යන්න ඕන ඉලක්කයට අපිට ළඟා වෙන්න හම්බ වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අපි හැම විටම උත්සාහ කරන්නට ඕනේ ඉගෙන ගන්නට මේ වගේ මේ සම්බන්ධ වෙන හැම අවස්ථාවකදීම එක කාරණාවක් හරි අපේ ජීවිතේට ඒ පැත්තෙන් ශක්තිමත් කරගන්න මතකයේ තබාගෙන අපේ ජීවිතේ ඒක ස්ථිර විසඳුමක් හැටියට ප්‍රශ්නයකදී ඉදිරිපත් කරන්න පුළුවන් ශක්තියක් බවට පත් කරගන්න. ඒ නිසා අසත්පුරුෂකමක් කරනකොට අපි සත්පුරුෂයන් හැටියට එහෙම නැත්නම් එහෙම කෙනෙකුට ගැටලුවක් වෙච්ච අවස්ථාවලදී එයා කොච්චර අහක් බලාගෙන හිටියත් අපිට පුළුවන් නම් පිහිට වෙන්න. ඒක හරියම වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා කොච්චර වුණ සමහර අය අසරණ වුණාට පස්සේ යම් කෙනෙක් උදව්වක් කරන්න ඉදිරිපත් වුණාට පස්සේ එහෙම ඒ වෛරය හිතේ තියාගෙන ක්‍රියාත්මක නොකරන ගතියක් විශේෂයෙන් අපේ ලංකාවේ මිනිස්සු තුල තියෙනවා නේද? අපි හිතමු අහල පහල මලගයක් වුණා. මම මේ වගේ අවස්ථාවල ඕන තරම් දැකලා තියෙනවා. ගහමරාගෙන පොලිසිය ගිහිල්ලා ගොඩක් ප්‍රශ්න වෙච්ච අය ඒ ගෙදර මලගයක් වුණාට පස්සේ අර ඔක්කොම අමතක කරලා ගිහිල්ලා උදව් කරන ගතියක් තියෙනවා. ඒක හැබැයි ඒ අවස්ථාවට විතරක් සීමා නොවි. ඒක දිගට අපේ ජීවිතේට ඒ කාරණාව එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් නම් තමයි අපි මේ ධර්මය අහනවා කියන එකේ තේරුමක් තියෙන්නේ. එතකොට අපි බෞද්ධයන් වුණා කියන එකේ අර්ථයක් තියෙන්නේ. අපි බුදුහාමුදුරු උගන්වපු මාර්ගය තුල ගමන් කරන පිරිසක් බවට පත්වන්නේ. ඉතින් ඒ නිසා අසත්පුරුෂයන් දිනන්නට ඕන අපේ සත්පුරුෂ භාවය පෙන්වීමෙන් ඔප්පු කිරීමෙන් යනු ක්‍රියාත්මකයෙන්. ඒ නිසා අක්ඛෝදේන ජිනේ කුදං අසාදුං සාදුනා ජිනේ. ජිනේ කදරියන් දානේ. එතකොට දෙන්නේ නැති කෙනාව දිනන්නේ කොහොමද දීලා. සමහර අය දැන් එහෙම කරනවානේ. මේ ගෙදරින් එහෙම පින්කමක් කරන අපේ පැත්තේ තියෙනවා. ඒක දැකලා තියෙන ඕන තරම්. එයාව දිනන්න හදන්නේ ඊට වැඩිය ලොකු දෙයක් කරලා. හැබැයි ඒ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් බුද්ධිමත් භාවයෙන් නෙවෙයි. දිනන්න හදන්නේ සමහර අය ඒ විදිහට. එතන හදවතේ හැබෑවටම ශ්‍රද්ධාව භක්තිය ජනනය ඇති කරගෙන නෙවෙයි දේ කරන්නේ. අරයා කිරේ යම්කිසි එකට එක කිරීමේ පරමාර්ථයෙන්. එහෙම කරන අය ඉන්නොත් පරිත්‍යාග කරන්නේ සමහර එහෙම විදිහට. නමුත් මෙතන අර්ථවත් වෙන්නේ දෙන්නේ නැති කෙනාව දිනන්නට ඕනේ දීලා. එතකොට එයාට ඒකෙන් අපිට උගන්වන
පාඩමක් තියෙනවා. පරිත්‍යාග කරාම යමක් දෙන්න නැති කෙනාට මෙන්න මේ දුන්නාම මේ දේ ලැබෙනවා කියන එක එයාට ප්‍රායෝගිකව දකින්න ලැබෙන්න සලසන්න පුළුවන් අපිට. ඒ කියන්නේ කරපු යමක් පරිත්‍යාග කරාම මෙන්න මේ දේ ලබන්න පුළුවන් කියන දේ. දැන් අපි දන් දෙනවා ඊළඟට වෙනත් අවස්ථාවලදී අපේ ලංකාවේ වෙන විශේෂයෙන් හැමදාම විවිධ පින්කම් වල දෙනවා පරිත්‍යාග කිරීම පිළිබඳව වෙසක් පොයට පොසන් පොයට විශේෂයිනේ දන්සල් කිව්වම කෙලවරක් නැතුව දෙනවා. ඉතින් සමහර ඒවා කරන්නේ ඇත්තටම ලෝභය අත්හැරලා දාලා මේ සසර කෙටි කරගන්න අපේ කුසල් එකතු කරගන්නවා කියන පරමාර්ථයෙන් මේ සමහර අය දී කරන්නේ. අර කිව්වා වගේ එකට එක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙන පරමාර්ථ වලින් වෙන්නට පුළුවන්. ඒ තුලින් යමක් උපයා ගන්නටත් වෙන්නට පුළුවන්. එහෙම කරන ඇත්ත ඉන්නවා. ඉතින් ඒ නිසා එහෙම නේ පරමාර්ථයේ දීමේ අර්ථය වඩාත් වැදගත් අර්ථාන්විත වෙන්නේ උතුම් වෙන්නේ ඒ දෙන දේ පිළිබඳව අපි හරි අවබෝධයෙන් නේ දැන් දීම පිළිබඳව විවිධ ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන් සමහර අය දුන්නට ඒක හිතින් අත්හරින්නේ නැහැ මම හිතා අපේ හාමුදුරුවෝ එදා මම අහගෙන ඒ හාමුදුරුවන්ගේ ධර්මදේශනාවේ තුලත් ඒක විස්තර කළා දුන්නට පස්සේ ඒක අපේ හිතින් අත්හරින්නට ඕනේ අපි හිතේ තියෙන ආසාව අඩු කරන්න පරිත්‍යාග කරන්නේ ඉතින් ඒ නිසා අපි සතු දෙයක් දෙන එක හරි අමාරුයි. ඊළඟට ඊට වැඩිය අමාරුයි Tamanට යමක් ලැබිච්ච දේ තව කෙනෙකුට පරිත්‍යාග කරන එක. ඒක ඊට වැඩිය අමාරුයි. ඉතින් ඒ නිසා ටික අර ඉස්සල ගාතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒකයි. දෙන්න අපිට එකපාර පුහුණු කරන්න බැරි නිසා අපි ටික දෙන්නට ඕනේ. බුදුහාමුදුරුවෝ දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාර එකපාරම අමුදරුවන් ඇස්විස්මස් දන් දුන්නේ නැහැනේ. ඒ නිසා උන්වහන්සේගේ පරිත්‍යාගය ඒ විදිහට පියවරෙන් පියවර. අපිටත් පුළුවන්කම තියෙනටුනේ එහෙම කරන්න. ඒ නිසා දෙන්නේ නැති කෙනාව පරිත්‍යාග කිරීමෙන් දිරන්නට කියලා කිව්වේ යන්නේ ඒ නිසා ලෝභය අඩු කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහටයි. ඉතින් ඒ නිසා ජිනේ කදරියන් දානේන සච්චේන අලික වාදිනම්. ඒ කියන්නේ බොරු කියන කෙනා ඒක තමයි ගොඩක් වැදගත් දේ. බොරු කියන කෙනාව දිනන්නට ඇත්තකින්. දැන් අපේ සමාජයේ කියන්නේ බොරු ඔක් කියලා මොකක් හරි දෙයකින් වහුවට පස්සේ එහෙම වහලා දාන්න උත්සාහ කරනවා. නමුත් ඊළඟට ඒක ඔප්පු වෙන්න යනකොට තව ඒ වගේ බොරු කීපයක් කියන්න සිද්ධ වෙනවා. දැන් අද ඊට වැඩි ඒක ලේසි නෑ වැඩි. මොකද අද මේ විද්‍යුත් මාධ්‍ය වෙන අපිට තියෙන සංනිවේදන මාධ්‍ය ගොඩක් දියුණුයි. ඒ නිසා ඉස්සර නම් මං කියපු දේ කියන්න ඊළඟ ගෙදරට ගිහිල්ලා පණිවිඩය යනකොට තැනට යනකොට දවස් දෙකක් ගත වෙන්න පුළුවන්, කාලය ගත වෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම නෑනේ. දැන් දුරකථනයේ තියෙනවා, ගොඩක් මාධ්‍ය තියෙනවා, මුණ ගැහෙනවා. ඉතින් ඒ නිසා කතා කරන ක්‍රම ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා ඒක පහසුවෙන් වෙනදට වැඩි කරනවා. ඉතින් ඒ නිසා ඇත්ත කියලා බොරු කියන කෙනාව පරද්දන්නට පුළුවන් වෙන්න නම් අපි හැමදේම අපේ හෘද සාක්ෂියට එකඟව ඒ දේ කරන්න පුළුවන් පසුමක් අපි කරනවා. ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා මේ කොයි දේත් අමාරුයි. හොඳ දේ කරන්න කොහොමත් අමාරුයිනේ. ඒ නිසා අපි ඇත්ත තුලින් බොරුව දිනනවයි කියන එක තුල ඒ දේ ගම්ම්‍ය වෙන්නේ ඒක අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ අපි ප්‍රායෝගික ජීවිතයක තිබුණොත් පමණයි. අපේ ශ්‍රී ලංකාවේ නම් අද ගොඩක් දේවල් වලට දැන් නීතිය පැත්තෙන් බැලුවොත් අපේ රටේ ඊළඟට වෙනත් සමාජ ක්‍රමේ තියෙන සමහර දේවල් ඉස්මතු කරන තැන් අරගෙන බැලුවොත් පොදු තැන් වලදී සමහර දේවල් අරගෙන බැලුවොත් එහෙම එකම කාරණාව නැවත හිතාම කියනවා. දැන් බලන්නකෝ දැන් ඊපිට තමයි දැක්කා ඔය ඇත්තත් දැකලා ඇති මේ ඉන්ටර්නෙට් එකේ මේ දාලා තිබ්බා මේ අපේ ඇමතිකම් ගන්න අය ඉල්ලන හැටි කොහොමද මේ ඇමතිකම් ගන්න කියලා. දැන් ඊට ඉස්සෙල්න දවසේ හොඳටම බයිනෝ. හොඳටම බැනලා නමුත් ඊළඟ දවසේ ආපහු ගිහිල්ලා තමගේ ප්‍රධානයේ පක්ෂයේ ප්‍රධානිය වෙන්න පුළුවන් වෙන කෙනෙක් ළඟට එන්න පුළුවන් ගිහිල්ලා නැවත එහෙම නොකියුව තාලට ක්‍රියාත්මක වෙනවා. කියලා තමන්ට අවශ්‍ය දේ ලබා ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම කිව්වද නැද්ද කියන එකවත් මතකයක් නැහැ. ඒ නිසා ඒ ලැජ්ජාව නැති නිසායිද. දැන් පවට බය නැති නිසා ලැජ්ජාව නැති නිසා මිනිස්සු එහෙම දේවල් කරන්නේ බොරු කියන්නේත් එහෙමනේ. ඒ නිසා අපිට ලැජ්ජාවක් තියෙන කෙනෙකුට නම් කවදාවත් එහෙම බොරුවක් කරන්න බෑ. ඇත්ත කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ හැමදේම පරය අපිට ඉස්සරහට එනවා. එතකොට මෛත්‍රිය කිරීම. එහෙම නැත්නම් අපි හැමදෙනා පිළිබඳව කරුණාවෙන් මෛත්‍රියෙන් බැලීම. අපිට ඕක ඊටාම ප්‍රායෝගික ජීවිතේ අමාරු වෙලා තියෙන්නේ අපි කෘතඥයන් හැටියට අපේ ආසාවල්
ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට මේ ලෝකයේ භෞතික දේවල් ලබා ගැනීමේ ආසාවල් වැඩි වෙනවා. දැන් එහා පැත්තේ ගෙතර ගෙන ලොකු ගයක් හැදුවොතින් අපි ඊට වෙඩි කාමර දැන් 5ක් නම් අපි කාමර 6ක ගයක් කොමාරි හදනවා. එයාගේ බාත්රූම් එකේ ගොඩක් හොඳට ටයිල් අල්ලලා හොඳට හදලා තිනවා. අපි ඊට වෙඩි හොඳට හදනවා. නමුත් ඒක නඩත්තු කරන්න පුළුවන්ද? මේකෙන් ඊළඟ පස්සේ අපිට ගන්න ප්‍රයෝජනය කොහොමද? මේකට ඉතුරු ටික කරන්න පුළුවන් වේද කියන දේ නෙවෙයි එතනදී ඒගොල්ලෝ බලන්නේ. ඉතින් ඒ නිසා අර ගොඩක් දේවල් තුල මිනිසුන්ගේ ආසාවන් වැඩිවීම තුලින් තමාගේ ජීවිතයට ඒ පැත්තෙනුත් බොරුව කියන එක එකතු වෙනවා. එතකොට අපේ ජීවිතය පවත්වා ගැනීම යාමේ ප්‍රායෝගික ජීවිතෙත් ගැටලු ගොඩකට මුහුණ පානවා. ඉතින් ඒ නිසා සරලව ජීවත් වෙන්න පුළුවන් වෙනනම් තමන්ට පුළුවන් ඒ පසුබිම ගොඩනගා ගන්නට පුළුවන් නම් සරලව ජීවත් වීම, සහැල්ලුවෙන් ජීවත් වීම, සහැල්ලුව ජීවත් වීම පිළිබඳ බුදුහාමුදුරු ගොඩාක් විස්තර දේශනා කරලා තියෙනවා. ව්‍යග්ගපවජ්ජ සූත්‍රයේ තියෙනවා, පරාභව සූත්‍රයේ තියෙනවා, සමහර කාරණා පිරිහීමට යක් කරන කාරණා හැටියට. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙනවා නම් සහැල්ලුවෙන් තමාගේ ජීවිතය සකස් කරගන්නට. ඊළඟට ගොඩක් දේවල් එතකොට බොරු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තෙන් තමාගේ ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන්. සමහර දේවල් බොරුව කොච්චර කියලා හරි කවදා හරි පරාද වෙන දවසේ ජීවිතේ Tamanට ආපස්සට හැරිලා බලලා බොහෝ දුකකට තමයි පත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා අද සමාජය තුළ අපේ ලංකාවේ දැන් මේ වෙනකොට බලන්න කොච්චර දේවල් දැන් මේ ඊයේ පෙරේදා වෙච්ච අපරාධ බලන්නකො පොඩි ළමයින්ට. ඒ නිසා අපි මිනිසුන්ගේ රසාඥතාවය දිහා බැලුවා. මිනිසුන්ගේ අපේ රටේ කොච්චර බණ දැන් වෙනම channel තියෙන බණ කියන්න. ඊළඟට මාධ්‍ය තුලින් ගොඩ දැන් අපේ මේ හාමුදුරන්ගේ බණත් අපි කියන බණත් YouTube එකේ තියෙනවා. දැන් ඒ අර හාමුදුරුවෝගේ බලන්නේ නැහැ. ඉතින් ඇත්තටම තෙන් කිව්වොත් ඒ වගේ අපේ රටේ බණ අප්‍රමාණ ලෙස කියන ප්‍රසිද්ධ හාමුදුරු විවිධ විදිහට කියන. නමුත් ප්‍රායෝගික ජීවිතේ එහෙම නැහැනේ. දැන් කොච්චර නැත්තම් එහෙම අපරාධ වෙන්නේ ඇයි හේතුව? මොකක්ද මේකට හේතුව කියලා තාමත් කාටවත් කියන්න බෑනේ. දේශපාලන වශයෙන් කියන්නත් බෑ. නැත්තම් අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම කෙනෙකුට කියන්න විදියකුත් නැහැ, විසඳිලත් නැහැ. ඊළඟට අපේ ආගමික ඒ හැමෝම ඇඟිල්ල දික් කරනවා. මේ ආගමික වශයෙන් මේකට අවශ්‍ය කරන පසුබිම ගොඩනැගිලා නැහැ කියලා ඒක කොටසක් ඇඟිල්ල දික් කරනවා. ඊළඟට මේ රටට අවශ්‍ය කරන නීති හරියට සම්පාදනය කරලා තව කොටසකට හැමෝටම ඇඟිල්ල දික් කරලා චෝදනා කරන නිසා මේකට අවශ්‍ය කරන පසුබිමක් තාම නැහැ. ඇත්තටම ඒක අපි හැමෝම අතම තියෙන වගකීමක්. ඒ නිසා අපි මේ කොච්චර බණ කිව්වත් ඔයත් ඒකට මං ඉස්සෙල්ලා කිව්වාගේ ප්‍රායෝගික ජීවිතයට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් හිතවන්නේ නැත්තම් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ නිසා හාමුදුරුවෝ කොච්චර කාරණා කිව්වත් ඒක තමාගේ ඒ සමාජගත කරාට ඒක සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ නිසා හැමෝටම ඒ වගකීම තියෙනවා. ඉතින් අපේ රටේ දැන් මේ කාලේ වෙනකොට දැන් අද ඊයේ වෙනකොට ආයෙ තව පොඩි දරුවෙක් ඝාතනය කරලා තිබ්බා. ඉතින් ඒ නිසා ඒක නිකන් සමාජ රැල්ලක් බවට පත් වෙලා යනවා. ඉතින් මෙහෙම තරම් අපරාධ වෙන මිනිසුන්ගේ හැඟීම් දැන් අපි දන්නවා ඊයේ පෙරේදත් අපි හාමුදුරුවෝ අපි කතා කළා මිනිසුන්ට දෙන දේ සමාජයට මාධ්‍ය වෙන්න පුළුවන්. අපි හිතමු සංගීතය කියලා. දැන් පහුගිය කාලේ රියැලිටි වැඩසටහන් ගෝන තරම් තිබ්බා. දැන් මෙහි තියෙන රියැලිටි වැඩසටහන් කියන්නේ ඒකුයි අපේ ලංකාවේ තියෙන දේකුයි අතර වෙනස්කම් තියෙනවා. සංස්කෘතික වශයෙන් ගැටලු තියෙනවානේ. නමුත් ඒ වුණාට අපේ සමාජයට අපේ සංස්කෘතියත් එක්ක අපේ ආගම දහමත් එක්ක දෙන දේ තුල කොහොමද මේක සමාජයට ගිහිලා තියෙන හරි විදිහටද වැරදි විදිහටද? එතකොට මාධ්‍ය තුලින් ඒ කරන සමහර දේවල් මං හිතන්නේ මම දකින විදිහට මම වටහා ගත්ත විදිහට බොහෝ දේවල් සමහර දේවල් පිළිබඳව වැරදි දේවල් පිළිබඳව යම්කිසි ඒකට වැරදි කරන්ට පිටුහලක් ගොඩනගලා දෙනවා. දැන් අපි ඉස්සර දැනට අවුරුදු දශක දෙකකට කලින් විතර මෙතන ඉන්න ඇත්තෝ දශක දෙකකට විතරින් අහපු ගීතයක් අරගෙන බැලුවොත් එහෙම ඒතර මනස නිවෙන විදිහේ ගීතයක් තමයි අපි ඇහුවේ. දැන් අපි දන්නවා අමරදේව මහත්මයා කියන ගීතය අරගෙන බැලුවොත් එහෙම මේ සසර වසන තුරු නිවන් දකින්න තුරු එතකොට පින් කෙත හැල රන්දින යලි උපදිනට. එතකොට ඒ වගේ ගීතයක් අහන්න අද ළමයින්ට පුළුවන් දේ විදිහට. ඒ විදිහේ මානසික මට්ටමක් ඒ ළමයින්ට ගොඩ නැගෙනවද නැහැ. චූටි ළමයින්ට රියැලිටි වැඩසටහනවල ඒකේ කියන ගීත ළමා මානසික මට්ටමට ගොඩ නැගෙන ගීතද කියන්නේ. ඉතින් ඒ නිසා එක සිද්ධියක් තුලින් උනත් මේ සමාජයේ වැරදි වලට යොමු කරන්න පුළුවන් ටිකෙන් ටික ගොඩනගන පසුබිම ඊටාම භයානක. ඒක අපි කවුරුත් දකින්නේ නැහැ. එතකොට අපි කොච්චර බණ කිව්වත් මේක මෙහෙම කරන්න එපා කියලා කිව්වට හරියන්නේ නැහැ. ප්‍රායෝගික ජීවිතයේ මිනිස්සු ආසාව තුල මේ කැමැත්ත තුල ගොඩනගන බොහෝ දේවල් වැරදි පැත්තට තමයි ගොඩනගන්නේ. අම්මලා තාත්තලාත් අපේ ඒකට බොහෝ කැමැත්තක් තියෙනවා. දැන් නැටුම් එහා ගෙදර ළමයා ලස්සනට නැටුම් වලට යනවා කියලා මේ ළමයාවත් එකගෙන යනවා. ළමයාගේ මානසික මට්ටමත් එයාට ඒකේ හැකියාව තියෙනවදවත්
එහෙම නැත්නම් එහෙම පසුබිමක් යාට තියෙනවද කියලා බලන්නේ නැහැ. ඒ අම්මට ඕනේ එයාවත් ඒ තත්ත්වයට අරගෙන යන්න. ඒ වැඩසටහනට ඒ ළමයාවත් අරගෙන යන්න. ඒ මට්ටමට ගේන්න. එතකොට ඒ තුලින් අපිට ගොඩනැගෙන බොහෝ දේවල් දුකටපත් වෙන කාරණා තමයි දකින්න තියෙන්නේ. ඒ නිසා මානසික වශයෙන් අපේ සමාජයේ කඩා වැටලා තියෙනවා කියන කාරණා, අහන කාරණා, දකින කාරණා. ඒ කියන්නේ මාධ්‍ය තුලින් එන්නට ඕනේ ඕනම පොදුවේ කියන කාරණා වෙන්නට ඕනේ. ඒ හැමතැනකම මිනිස්සු ಗುಣධර්ම වලින් පහලට වැටලා තියෙනවා. ඉතින් මම මේ පහුගිය දවස්වල මේ රටේත් ඒ වගේ දේවල් තියෙනවානේ. මම අපේ හාමුදුරුවොත් එක්කත් කිව්වා මේ මල් දැක්කම මට ඒක මතක් වුණේ මේ ලිලි මල කියන එක මේ රටේ හිටපු මේ ලෝකේ හැමෝම ආදරය කරපු කතා කරපු කාන්තාවක් නේ ඩයනා කුමරිය. එතකොට එතුමිය මේ ලිලි මල තමයිලු කැමතිම මල. එහෙම අහලා තියෙනවද ඇත්ත? මම අහලා තියෙන මේක. ඉතින් එතුමිය මේ කියන්නේ එතුමිය මියගිය මොහොතේ එයාගේ පුතණුවන් මේ මල් පූජා කරන මේ කියන්නේ එයාට ගෞරව කරන්න තැන්පත් කරපු වෙලාවේදී ඒ වෙලාවේදී ප්‍රසිද්ධ ගායකයෙක් මේ රටේ කිව්වා මේ ගීතයක්. ඒ ගීතය ඉංග්‍රීසියෙන් කියවුවා ගීතේ. ඒකේ සිංහල මම දැක්ක තේරුම අර්ථය දැන හෝ නොදැන ලොකු දෙයක් ඒ ගීතෙන් කිව්වා. මම මේ හාමුදුරන්ට කියද්දි කිව්වේ මේක මිනිසුන්ට කිය යුතු කාරණාවක්. ඒ තරම් රසාඥතාවය කියන එක අපේ දේවල් තුල නැති සමහර දේවල් මේ මිනිස්සු දකිනවා. හැබැයි දැනගෙනටම නොදැන වෙන්නට පුළුවන්. ඒකේ තිබුණා සරද එංගලන්තේ රෝස කුසුම ඔබ සදාකල්හි අප හදවත් තුල ජීවත් වනු ඇත. ඔබ සුළඟේ සැලෙන ඉටි පහනක් වගේ. වැසි මැද පරව නොගොස් නෑ ඔබ සුළඟේ සැලෙන ඉටි පහනක් වගේ ඔබ දිවිය කෙමින් මේ බැසි නොගොස් බැස යන හිරු සමග වැසි මැද පරව ගිය පහන්සිල. හොයලා බලන්න එල්ටන් ජෝන් තමයි මේ ගීතය ගායනා කළේ. හොයලා බලන්න මම හිතන්නේ ඇති ඒකේ තේරුම බලන්න කොච්චර හොඳද කියලා. එතකොට ඔබ දිවිය සුළඟේ සැලෙන ඉටි පහනක් වගේ. කෙලිම අනිත්‍ය එතන තියෙනවා. එක පැත්තකින් එහෙම හිතන්න පුළුවන්. අපේ ජීවිතේ නිස්සාරත්වයේ හිතන්නට පුළුවන්. අපි කියනවානේ පණනං තනාග පිනිබිඳු යන්නේ. නේද? ඔබ දිව්‍ය සුළඟේ සැලෙන ඉටි පහනක් වගේ. කොයි වෙලාවෙ නෙවෙයි දන්නේ. ඉතින් ඒකනේ යාගේ ජීවිතේ තිබුණේ. සුළඟේ සැලෙන ඉටි පහනක් වගේ. කෙමින් මැකී නොගොස් බැස යන හිරු සමග. අනිත් එතකොට උත්පාද තිති භංග කියන මේ අවස්ථා තුන එතන තියෙනවා. ඉපදෙනවා, පවතිනවා, නැති වෙනවා. එතකොට අපි සූර්යයත් එහෙමනේ. උදේට පායනවා, පවතිනවා ආලෝකමත් වෙලා හැන්දෑවට බහැලා යනවා. එතකොට ඒ වගේ තමයි මේ ජීවිතයේ එහෙම යන්නේ නැතුව වැසි මැද පරව ගිය පහන්සිල. එතකොට හදිසිය තමයි. එතකොට ආයුක්කේ කම්මක්කේ උභයක්කේ උපච්ඡේදක කාරණා හතරකින් මිනිස්සු මැරුණා. එතකොට හදිසියේ මැරුණේ යා. බලන්න එතකොට මේ රටේ කෙනෙක් ධර්මයේ දැන හෝ නොදැන ඒ කියපු ගීතයේ තුල මිසුන්ට අර්ථාන්විත දෙයක් දෙනවා. නමුත් අපේ රටේ අදගෙන බැලුවොත් එහෙම මියගිය කෙනෙක් වෙන ගීපේ අහපු මියගියගේ හෝ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ළමයින්ට දෙන සමහර දේවල් තුල අරගෙන ගීත අරගෙන බැලුවොත් එහෙම හීනෙන් දකින කල්පනා කරගෙන ඉන්නවා මට මේ සම්බන්ධ වෙච්ච කෙනාගේ ආදරේ මට ලැබෙයිද නැද්ද කියලා කල්පනා කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ මියගිය කෙනා පිළිබඳව හිතේ ආදරයක් අනුකම්පාවක් නෙවෙයි ඇති වෙන්නේ යම්කිසි වෙනාත්මක තෘංගාරය වෙන්නට පුළුවන්, වෙන පැත්තක් වෙන්නට පුළුවන්, පිරිහීමේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සමහර දැන් ඔය නැත්නම් YouTube වලින් අහන්න නිසා මම මේ කියන්නේ ගීත ගැන විස්තර කරන්න පුළුවන් කාලයක් නෙවෙයි මේ වෙලාව. නමුත් ඒ වුණාට එහෙම තියෙනවා. ඉස්සර අපේ එහෙම තිබුණේ නැහැ. ඒ නිසා මම මේක සිද්ධියක් කිව්වේ නාට්‍ය තුලත් ගීතය තුලත් හැමතැනම අපේ සමාජයේ පිරිහීමට පත් කරන්නට කාරණා තියෙනවා. දැන් මේ ගීතයේ මේ කියපු ගීතය තුල මිනිහෙකුල් මේ සමාජයට යමක් ධර්මයේ දැන හෝ නොදැන අර්ථාන්විත දෙයක් කියනවා. අපේ සමාජය තුල එන්න අපි මේ පැත්තෙනුත් පිරිහිලා පල්ලෙහාට වැටිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉස්සර අපේ ලස්සනට ප්‍රේමය ගැන උනත් කියපු දේවල් ධර්මානුකූලව කියනවා නේ. දැන් මේ අමුතුම බණක් මම දැන් අද කිව්වේ මේ ටිකට. එහෙම මේගොල්ලන්ට හිතන දෙයක් මම මේ කිව්වේ. දැන් සදාකාලික නොවූ ලෝකේ සදා කෙලසද පෙම්බඳින්නේ කියලා කිව්වා.
නේද? ඒතර බලන්න එතන තියෙනවා අනිත්‍යය. නේද? ඉතින් ඇයි අපිට අපේ ජීවිතය පිළිබඳව අපේ රටේ අපේ සමාජය තුළ මේ විදිහට අපි පිරිහිලා තියෙන්නේ. ඒක මුල හැම තැනදීම ගීතය තුළ වෙන්න පුළුවන්, නාට්‍ය වෙන්න පුළුවන්, අනිත් හැම තැනදීම ටික අපි ධර්මයේ කිව්වට අපේ ජීවිතවල ගුණ ධර්ම පැත්ත පිරිහෙන දේවල් තමයි අපි කරලා තියෙන්නේ. ඒකයි මම මේකෙන් අර්ථාන්විත කරන්න බලාපොරොත්තු වෙන්නේ, කියන්න අදහස් කරන්නේ. ඒ නිසා මිනිසුන්ට අමුයේම මිනිස්සු පිරිහෙන දේවල්, එහෙම නැත්නම් සමාජයට ගරා වැටෙන දේවල්, මිනිසුන්ගේ හිත් දූෂණය කරන දේවල් අපි ගොඩන ගහගෙන තියෙනවා. මේ රටින් වෙන්නට පුළුවන් වෙන රටවල මේ අපි හොඳ දේ අපේ රටට අරගෙන යන්නේ නැහැ. දේශපාලඥයෝ මේ රටවල ඇවිදින්නට පුළුවන්, බලන්න පුළුවන්. නමුත් අපේ රට රංගිලා නැහැ හොඳ දේවල්. මේ රටවල බොහෝ හිට හොඳ දේවල් තියෙනවා. වෙනත් ආසියාවේ වෙන රටවල වලට තියෙන බං හොඳ දේවල් නෙවෙයි. අපි ඉන්දියාවෙන් අරන් යන බොහෝ දේවල් අරන් ගිහලා තියෙන්නේ අපේ මානසික වශයෙන් අපි වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. එදා හාමුදුරුවෝ ඔක මම හිතන්නේ කිව්වා. නාට්‍ය යන දවසල. දැන් සමහර දවස් අපෙන් එහෙලා හාමුදුරුවනේ ප්‍රවීණයි බැලුවේ නැද්ද අද? එහෙම අහනවා. ඉතින් ඒ නිසා අපේ මිනිස්සු ඒ තරමටම මානසික වශයෙන් කඩා වැටලා. ඒ නිසා එක තැනක නෙමෙයි වැරදිලා තියෙන්නේ. ගොඩක් තැන්වල අපිට වැරදිලා තියෙනවා. ඒ නිසා මේ එන දරුවන්ට උනත් අපි හදන්න දැන් ඔය නැත්තම් ගොඩක් මහන්සි වෙනවා. මට මතකයි මේ කීප දිනක් කතා කළා. අපිට අපේ දරුවෝ අපේ ක්‍රමයට හදා ගන්නට ඕනේ. දැන් මම අනිත් රටවල ගිය නිසා මම දැකලා තියෙනවා මේ ළමයින් වරන් යනවා සමහර අය එහෙට උගන්වන්න මොකද මෙහි හදා ගන්න බෑ කියලා මේ සංස්කෘතිය තුළ. නමුත් අපිට පුළුවන් නම් මුලින්දම ඉතින් අපේ මූලය කියන්නේ අපිට මුල් ගුරුවරනේ අම්මයි තාත්තයි. ඒකට අම්මයි තාත්තටයි පුළුවන් වෙන්නට ඕනේ ආදර්ශමත්ව තමාගේ දරුවාව හදන්න පුළුවන් පසුබිමක් ගොඩනගා ගන්න. ඒක නිවස තුළ පවුල කියන ඒකකයේ තුළ ඒ දේ මුලින්ම ගොඩනගා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. එතකොට අය දෙදෙනා අතර තියෙන සුහදතාවය බැඳීමක් හා හැසිරීම තුළ දරුවාගේ ලෝකයේ ඒ ආකාරයෙන් ගොඩනගෙනවා. එතකොට අපේ රටේ වෙලා තියෙන්නේ එතනත් ඒ දේ නෑ. දරුවට දෙන්න හදන දේ තුලත් ඒ දේ නෑ. අපි සමාජයේ ගිහිලා ගන්න හදන දේ ඒ තුලත් නැහැ. ඒ නිසා කොහෙවත් ඒ දේ නැති වෙලා ගිහිලා තියෙනවා. ඒ නිසා දැන් මේ වෙන හැම වැරද්දකටම මුල දැන් මේ අවස්ථාව නෙමේ සෑහෙන එහාට ගිය මූලයක් තියෙන. ඉතින් ඒ නිසා අපි දැන් ඉඳන් හරි ඒක ටික ටික නැවැත්තුවේ නැත්නම් අපි කවදාවත් මේ යන ගමනේ ප්‍රපාතයට යන එක නවත්තන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සරලව කාරණා ඉගෙන ගන්නවා වගේම අපේ ජීවිතවල සරලව දේවල් සම්බන්ධ කරගන්න පුළුවන් පහසුයි. ගැඹුරින් දකින්න ඕනේ හැම දෙයක් තුළම අපි නිවන කෙටි කරගන්න නිවනට යන ගමන අපි කෙටි කරගන්න සංසාරයේ කෙටි කරගන්න අවශ්‍යයි. හැබැයි අපි මේ ප්‍රායෝගික ජීවිතය අපි මෙදාගත කරන මේ සමාජීය ජීවිතය තුළ අපේ ගමන අසාර්ථක කරගත්තොත් ඒ ගමනත් අපිට ඒකාන්තයෙන් දුර වෙනවා. ඉතින් ඒ නිසා ඒ අපි රැස් කරන දේවල් හොඳ නැති නිසා. ඒ නිසා කත්තබ්බං කුසලං බහුනේ හොඳ දේවල් නේ කරන්නට ඕනේ. නරක දේවල් නේ ඈත් කරන්නට ඕනේ. ඒ නිසා අපේ සමාජය තුල වුණත් අපි ස්ථාපිත කරගන්න බොහෝ දේවල් තුල වැඩියෙන් තියෙන නරක. කතා බහ ක්‍රියාව හැමතැන තියෙම. ඒ නිසා අපි ධර්මය අහද්දී අපි සරලව ඒවා ඉගෙනගෙන අපි ටික ටික පුළුවන් නම් ඒ දී අර ටික ටික දීලා දීම පුරුදු කරගන්නවා වගේ ටික ටික හොඳ දේවල් කරලා හරි අපි එක කාරණාව හරි දැන් ඔය ඇත්තෝ මෙතෙක් කාලයක් ධර්මදිශා ගණනාවකට සම්බන්ධ වුණා. ඇහුවා. ඒවා ඒ හැම කාරණාවක්ම මතකේ තියාගන්න බැරි වුණා එක හරි ඒ දේවල් ඉගෙන ගත්තොත් අපි ඔය ඇත්තන්ගේ ජීවිතවල යම්කිසි කාල සීමාවකදී සතුට වෙන්න පුළුවන් සාර්ථකත්වයක් දකින්නට පුළුවන්. ඒ තුලින් දරුවන්ට අවශ්‍ය කරන පසුබිම ගොඩනගා දෙන්නට පුළුවන් සතුට වෙන්නට පුළුවන්. ඒ නිසා දරුවන් දිහා බලලා අම්මලා තාත්තලා හැටියට සතුට වෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරේ කාරණාව කියන නන්දති පුත්තේහි පුත්තිමා. එතකොට හොඳ දරුවෙක් හැදුවොත් තමයි අපිට ඒ සතුට ලැබෙන්නේ. නරක කෙනෙක් බිහි වුණොත් අපිට ඒ සතුට ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය ඇත්තන්ට ඒ වගකීම තියෙන අපේ සමාජය තුළ ඒ වගකීම හරියාකාරව ඉෂ්ට කරගන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. අපි විසින්ම ගොඩනගාගෙන තියෙන යම් කාරණා නිසා. අර ඉස්සෙල්ලා කිව්ව කාරණා. ඉතින් ඒ නිසා මේ හැම සම්බන්ධයෙන් හැම අවස්ථාවකදීම මේ දරුවන්ටත් ආදර්ශමත් වෙන ඔබේ ජීවිත ආලෝකමත් වෙන එක කාරණාවක් හරි මේ හැම අවස්ථාවකින් එකතු කරගත් ජීවිතේ මේ ගන්න කාලයේ වටිනාකම වැඩිනවා. ඔබේ අපේ දෙගොල්ලන්ගේම කාලයේ වටිනාකම විශේෂයෙන් මේ විහාරස්ථානයේ ගොඩනගලා මේ පසුබිම ගොඩනගපු අපේ නායක ස්වාමීන් වහන්සේගේ උත්සාහයේ ශක්තිය ඒ තුළ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දැන් මේ කාල සීමාව තුළ රාජකාරීත් අපි දැකින නිසා ඒකෙන් යම් කාලයක් මේ සඳහත් වෙන් වෙනවා. ඉතින් ඒ නිසා ඒව දිහාත් බලලා ඔය ඇත්තන්ට මේ ගොඩනගලා තියෙන පසුබිම දිහාත් බලලා අපිත් සතුටු වෙනවා. ඒ සතුටු වෙනවා කියලානේ අපිටත් කුසල් සිද්ධ වෙනවා කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අද දවසේ මේ කරපු පින්කම් මාලාවට
හේමන්ත මහත්මයා මූලිකත්වය ඇතුව සන්ධ්‍යා මහත්මිය ඒ වගේම දරුවන් තිවංක ශර්මිලා ප්‍රමෝදය කියන මේ දරුවෝ එකතු වෙලා ඒ ඇත්තන් එකතු වෙලා තමයි මේ පින්කමේ දායකත්වය දුන්නේ හැමදාම එන දායක පිරිස අපේ පින්වතුන් ඔක්කොම එකතු වෙලා මේ සම්බන්ධව දායකත්වයේ දැක්වුවා සම්බන්ධ වුණා සහයෝගය දැක්වුවා. ඉතින් විශේෂයෙන් හේමන්ත මහත්මියත් මේ නෝනා මහත්මිය අපි දන්න විහාරස්ථානයේට නිරන්තරයෙන් ඒ දානමාන සපයමින් පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒවත් අපි සිහිපත් කරන ඔබට ඒ සතුටු වෙන්නට ඒ කාරණා අපි සඳහන් කරන්නේ මේ අවස්ථාවේදී අද දවසේ මේ බුද්ධ පූජාවන් සිද්ධ කළා. ඒ වගේම ඒකට අද දවස තුල මේ සහභාගී වෙන ඇත්තන් හැම දිනාටම සතුටුෙන්න පුළුවන් විදිහට මේ පින්කම සංවිධානය කළා. ඒ නිසා ධර්ම දේශනාවන් කරවලා ශ්‍රවණය කරලා ඔබ ගොඩාක් පින් සිද්ධ කරගත්තා. ඒ නිසා අද දවසේ මේ දායකත්වයේ දරන හේමන්ත මහත්මයාත් ඒ වගේම සන්ධ්‍යා මහත්මියත් ඒ වගේම තිවංක ශර්මිලා ප්‍රමෝදි කියන මේ දරුවන් ඒ දෙපළගේ ප්‍රධාන දරුවන් තිදෙනා ප්‍රධාන මේ හැම දිනාටම විශේෂයෙන් අපි ආශිර්වාදයෙන් කරනවා. ඒ වගේම නැත්නම් ප්‍රධාන බලාපොරොත්තුවක් තියෙනවා මියගිය පියාණන් වන ප්‍රැන්සිස් රණසිංහ ආදරණීය සන්ධ්‍යා මහත්මියගේ ආදරණීය පියතුමන් නේද? එතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ මෑණියගේ නම සන්ධ්‍යා කිව්වා නේද? එතකොට නෝනා මහත්මිය සන්ධ්‍යා. එතකොට ඒ නෝනා මහත්මිය ලොකු සන්ධ්‍යා, මේ නෝනා මහත්මිය පොඩි සන්ධ්‍යා. එතකොට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒකත් හොඳයි. ඉතින් ඇත්තටම සතුටුයි. ඊළඟට හේමන්ත මහත්මයාගේ මෑණියන්ට පියාණන්ට පුණ්‍යානුමෝදනා කරනවා. පුෂ්පරාණි රණසිංහ, ඩැනිස්ටර් රණසිංහ නේද? හරිද? හරි. එතකොට ඒ දෙපළටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන් මේ පුණ්‍යානුමෝදනා අපි සිද්ධ කරමින් අපි බුද්ධ පූජාවන් සිද්ධ කළා ධර්ම ශ්‍රවණය කරලා දහම් කරුණු අහලා ඒවා ජීවිතයට සම්බන්ධ කරගෙන ගැනීමෙන් ඒ වගේම තුරුවන් කෙරේ ප්‍රසන්න ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයේ එකතු වෙලා ඉඳීමෙන් අප අප්‍රමාණ පින් එකතු කළා. ඒකතු කළාව සියලුම පින් වලින් කොටසක් පළමුවෙන් ලෝසුන් ආරක්ෂා කරන අප ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය පළාත් භාර ගම්භාර ඉෂ්ඨකාමී දේව මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වේවා දිව්‍යංගයේ ජීවසපත් වර්ධනය කරගනිත්වා පොහෙන් ආරක්ෂා කරන විශේෂයෙන් අද පින්කම් සිද්ධ කරු හේමන්ත මහත්මයා සන්ධ්‍යා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට දිව්‍යංගයේ ආශිර්වාදය ළඟා කර දෙව හැම දිනාටමත් දෙවියෝ පැතූ බෝධින් උතුම් වූ නිවනින් සැනසීම සාදා ගනීවා කියලා සාදු කළ ප්‍රාර්ථනාව තබන්න. ඒ වගේම විශේෂයෙන් නම් සඳහන් කළ මීගේ ඥාතෘණ වන ප්‍රැන්සිස් රණසිංහ මහත්මයා ඒ වගේම හේමන්ත සන්ධ්‍යා මහත්මියගේ ආදරණීය පියතුමන් ඒ වගේම හේමන්ත මහත්මයාගේ මෑණියන් පියාණන් පුෂ්පරාණි රණසිංහ මහත්මිය ඩැනිස්ටර් රණසිංහ මහත්මයා කියන මේ දෙපළ ප්‍රධානව ඔබ හැමදෙනා නමින් මිය ගිහිල්ලා පින් ගන්නට බලාපොරොත්තු වුණු සියලුම ඥාති වර්ගයා මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයටපත් වේවා දුකින් අත මිදේවා උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාව තබන්න. විශේෂයෙන් මේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති අපේ කම්පුරාල සිට රේවත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වස් සමාදන් වැඩ සිටින අපේ විජිත පඬිතු හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරමින් හේමන්ත සන්ධ්‍යා යුවල ප්‍රධාන තිවංක ශර්මිලා ප්‍රමෝදිය කියන ඒ දරුවන්ටත් විශේෂයෙන් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. සන්ධ්‍යා මහත්මියගේ ආදරණීය මෑණියන්ට සන්ධ්‍යා රණසිංහ මහත්මිය ඒ මෑණියන් ප්‍රධාන අද දවසේ මේ පින්කමට සම්බන්ධ වෙච්ච උදව් උපකාර කරපු අහල සතුටු වෙන සම්බන්ධලා නික්ම ගිය හරි ඒ පින්කම ගැන අහල සතුටුමින් ඉන්න නිවෙස්වල පවා ඉන්න සියලු දෙනාටම ලංකාවේ හරි සියලු දෙනාටම මේ කුසල ශක්තියින් පිහිටීමෙන් මෙලොව වශයෙන් දියුණුව සැනසෙන නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. ග්‍රහණක්ෂ තාරකාදීන් වන අපලුපද්‍රෝ තියෙන දූරී භූතල සැපේ සතුට මෙලොව වශයෙන් උදා වේවා. පරලොව වශයෙන් බුදුපස්සේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනෙහි පැමිණ වැඩිය වදාළ උතුම් වූ නිවනින් සැනසෙන්නට මෙම කුසල ශක්තියින් ඔබ සෑම දිනාටම පාරමී ධර්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාව තබන්න. හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං
චිරං රක්ඛන්තු ත්වං සදා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.